समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता साधु 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 नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स साधु 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 पुण्यंचे पुरिसो कैरा कैरा ते तं पुनः पुनः तं विचंदं कैरात सुको पुण्यस्स उच्चयोति साधु 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 पूजनीय स्वामीන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වතියනි බෝසත් දරුවනි ප්‍රථම වරට තිස්සමාරාමේ අපේ බෞද්ධ නාලිකාවේ බණක් කියනවා. අදයි මමත් මෙතනට වැඩම කළේ. මානව තිලක මැතිතුමා මේ නිවස පන්සලක් බවට පරිවර්තනය කරලා මේ පළාතෙන් කොළඹ යනවා කියන්නේ ලේසි පාසු වැඩකුත් නෙමෙයි එක බණකට. පැයයිනේ බණ. ඒ නිසා එතුමාගේ සංකල්පයක් උඩ අපවත් වී වදාළ දරණගම කුසල ධම්ම ස්වාමින් වහන්සේගේ 55 වෙනි උපන්දිනයේ දවසේ උන්වහන්සේ වැඩ සිටියා නම් අවුරුදු 55යි මේ අවුරුද්දට. ඒ උපන්දිනයේ දවසේ තමයි මේ නිවස සම්බෝධි ආයතනයට අනුබද්ධ කළා. අසරණයන්ට සරණ වෙන්න ධර්ම පිපාසෙන් ඉන්න. දැන් හරියට තරුණ ළමයි ධර්මයේ හොයනවනේ. ඒ නිසා දැන් තිස්සමාරාම කතරගම මේ පළාතට බොහොම පාසුයි. ඒ නිසා මම කල්පනා කළා අද මේ පළවෙනි බණ තිස්සමාරාමේ බෞද්ධ ටීවී එකේ මේ පැත්තේ සිදුවෙච්ච කතාවක් කියලා දෙන්න ඕන. ඔය මේ දකුණු පළාතේ වැඩිපුරම කතන්දර තියෙන්නේ මේ තිස්සමාරාම පැත්තේ. මොකද මේ සිතුල්පව්වේ දාස් ගණන් රහතන් වහන්සේලා හිටියා. තිස්සමාරාම කතරගම පැත්තේ අම්මලා ඉස්සර ගෑනු අය අඬනවලු. වී වේල ගන්න බැරුව. වී ටික පාරේ නිදාන වේලන්නේ. වී වේලන්න බෑ උඩින් ආන්දරගොල්ලෝ යනවා ඊට මෙට. කොහොම තියෙන්නේ නැද්ද? ඒම පළාතක්. මේ පළාතේ කුල ගෙදරක ළමයෙක් උපන්න. ඈත අතීතේ. ඒ ළමයාට අම්මයි තාත්තයි නම තිබ්බත් තිස්ස. තිස්සමාරාමේනේ තිස්ස කියලායි නම තිබ්බේ. දුවන පනින නටන දඟලන වයස එනකොට මේ කොල්ලා හරි දඟයි. සෙල්ලම් කරන්න ගියාම හැමදාම කොල්ලෝ එක ගා ගන්නවා. ඒ නිසා කොල්ලෝ නමක් දැම්මා කලබල තිස්ස. කලා තිස්ස. දැන් අවුරුදු 18 19 වෙනකොට කොල්ලා කල්පනා කළා මහාන වෙන්න ඕන. ඔය දකුණේනේ ශාසනය රැකුනේ. දකුණේ හැම ගමක්ම ප්‍රසිද්ධ වුණේ ආම්දුරුව නිසා. ඒ දකුණේ තියෙන ගම්මාන හැම එකක්ම ප්‍රසිද්ධයි. අඩියෙන් අඩියට යනකොට හැම ගමක්ම තියෙනවා. දැන් මේ තිස්සමාරාමෙට එහා පැත්තට යනකොට රණකෙලිය කියලා ගමක් තියෙනවා. රණකෙලිය. රණකෙලියේ තාම්දුරු නමක් ඉන්නවා. ඒ ගමෙන් ඉන්න දෙබර වැවේ තාම්දුරු නමක් හිටියා. හැම ගමකින්ම මාන වුණා. දැන් මෙන්න මේ තරුණයා පැවිදි වෙලා පන්සලක ඉඳලා ආයි කැලේට ගියා. මාන වෙලා භාවනා කරනවා කියලා ගියා. කැලේට ගියොත් භාවනා කරන්න ඕන. පින්ඩපාත කළ ඔය ගස් යට වාඩි වෙලා හිටියොත් මානකවත් එපා වෙනවා. ඇයි වැඩක් නැහැ? ගමට යනකොට කෙල්ලෝ එම පේනවනේ. පින්ඩපාත යනකොට ඇස් දෙක බැඳගෙන යන්නේ නැහැ.
මාන වුණා කියලා රාත් වෙලා නැහැ. කෙල්ලෙක් දක්වම් බලන් හිටපන්. ඒක ස්වභාවිකයි. අර කැලේ ගස් යට ඉන්නකොට ඒවත් මැවිලා පේනවා ඒ මදිවට. ඒකට තමයි කියන්නේ කාම ඡන්ද නීවරණ කියන්නේ. නිවන් දකින්න දෙන්නේ නැහැ. කාම කියන්නේ කැමැත්ත, ඡන්ද කියන්නේ කැමැත්ත. ওই දෙක බලවත්ම නීවරණයක්. නිවන් දකින්න නම් දෙන්නේ නැහැ ওই දෙක. ඔය කාම ඡන්ද නීවරණය. ඊට පස්සේ කල්පනා කළා අනේ සිවුරු ඇරියොත් හොඳයි. සිවුරු අරින ආසාව ආවට පස්සේ ඉතින් ඉන්න බෑ. සිවුරු ඇල්ල යනවා කියලා දැන් කල්පනා කරනවා ඉතින් සිවුරු ඇල්ල යන්නේ කොහොමද? ඇඳගෙන යන්න සරමක් නැහැනේ. අඳනේ ඇඳගෙන යන්න බෑ. ඉස්සර සිවුරට ලොකු ගෞරවයක් තිබුණා. අඳනේ ඇඳන් පාරේ යන්න බෑ. ඒ නිසා මොකද මේ මෝඩයා කල්පනා කළා සිවුරු අඳන ඔක්කොම ගලවලා තියලා එළුවෙන් එතන ගඟක් තියෙනවා. ගඟේ බෑලා එගොඩට ගිහිලා කොහෙන් හරි සරන් කැලක් ඇඳ ගන්නවා කියලා එළුවෙන් බැස්ස ගඟට. බෑලා යනකොට වතුර පාර සැරයි. ගඟ පාලට ගලන්නේ. ගඟේ ගාගෙන යනකොට කොටයක් තිබුණා මිනිහා කොටේ බදාගත්තා. කොටේ බදාගෙන යනකොට ගඟපාල ගෑනු දෙන්නේ කෙල්ලෝ දෙන්නේ නානවා. එක කෙල්ලෙක් දැක්ක කොටයක් කියලා. ඈත. ඒ කෙල්ල කිව්වා අර එන කොටේ මගේ කිව්වා. අනික් කෙල්ල දැක්ක කොටේ උඩ මොකක් හරි තියනවා. අර ඉන්නවනේ එළුවේ. අනික් කෙල්ල කිව්වා කොටේ උඩ තියෙන එක මගේ කිව්වා. දැන් ටික වෙලාවක් යනකොට කොටේ ගාගෙන එනකොට කෙල්ලෝ දෙන්න කොටේ ඇල්ලුවම කොටේ උඩ එකෙක් ඉන්නව එළුවෙන්. එක කෙල්ලෙක් දිව්වා. අනික් කෙල්ල මොකද කළේ? දියරෙද්ද කෑල්ලක් ඉරලා දුන්න අඹුඩයක් ගාගන්න කියලා. ඇයි නිරුවතින්? ඊට පස්සේ ගොඩට අරන් ගෙදර එක්කන් ගියා. ගෙදර එක්කන් ගිහලා අම්මා තාත්තට පෙන්නුවාම අම්මා තාත්තත් කැමති වෙලා ඒ කෙල්ලට බන්දලා දුන්නා. එයාගේ නම සුමනා. සුමනාව බැන්දා. දැන් බැන්දට පස්සේ නෑයෝ ආලපාලායෝ ඔක්කොම කියන්න පටන් ගත්තා ගඟේ තිස්ස. ඇයි ගඟ දිගේනේ ආවේ? මනමාලය කොහෙන්ද බං ආවේ? ගඟෙන් ආවා. ගඟේ තිස්ස. ගඟේ තිස්සගේ වැඩේ හැමතිස්සෙම නිකන් ඉන්නවා වැඩක් කරන්නේ. රවුම් ගන්නවා රස්තියාදු ගන්නවා. ඔය කුඹුරු වලේ අරේ මේ කොල්ලෝ එක කයිවාරු ගගා ඉඳලා ගෙදර එනවා කනවා බුදියනවා. එතකොට ඔන්න ආයි මිනිස්සු නමක් දැම්මා නිකන් තිස්ස. ඒ නිකම්මයි ඉන්නේ. වැඩක් නැති තිස්ස නිකන් තිස්ස. මේම කාලයක් යනකොට සුමනගේ අම්මයි තාත්තයි සුමනගේ සහෝදරයෝ එකතු වෙලා සුමනට බැන්නා. උඹ තමයි ඔය මිනිහව නරක කරන්නේ. දැන් පවුලක් වුණා නම් රස්සාවක් කරන්න එපා. අපි ඉන්නකම් උඹට කන්න දෙන්න පුළුවන්. කණ එක නෙමෙයි ප්‍රශ්නේ. පිළිවෙලක් වෙන්න ඕන. එහෙම නැත්නම් පවුල මොකද්ද? ඒ නිසා උඹව මේ ගෙදර තියාගන්න බෑ. ඉඳා කියලා මුට්ටියකුයි ආල් ටිකකුයි දීලා එළියට දැම්ම. ඵලයන් යන්න. දැන් කරන්න දෙයක් නැහැ. අම්බලමක් තිබුණා අම්බලමේ වාඩි වෙලා සුමන අඬනවා. ඇයි ගෙදරින් පැන්නුවනේ? තරහකට නෙමෙයි. අර මිනිහා අදාගන්න. අපි අද උරතල් කරලා තමයි පවුල් විනාශ වෙලා තියෙන්නේ. කසාද බැන්දට පස්සේ දීග දෙනවා කියන්නේ අතාරින්න ඕනේ. ඒක දානයක්. දුව වේවා පුතා වේවා බැන්දද අතහැරලා දාන්න ඕන. ඒ පවුලට ගිල ඇඟිලි ගන්න ගියාම උන්ට අපු එපා වෙනවා. ඊට සුන් කියයි උඹට අම්මා දෝනේ තාත්තා දෝනේ තෝරගනි. ඔන්න එතන ප්‍රශ්න. අපි වෙලා තියෙන එකයි මේ නාකි වෙලා නිකන් ඉන්න බැරුව ළමයි ගතලා දීග දීලා උන්ගේ පවුලට ඇඟිලි ගහලා උන්ගේ පවුලුත් කඩා කප්පල් කරලා අපිවත් අනාථ මඩමට ගින් දාන ඊට පස්සේ එපා වෙනවා. ඒක නෙමෙයි අතාරින්න ඕනේ. දීග දුන්නා. ඒක දුන්නු දෙයන්නේ. දුන්නට පස්සේ මට අදාළ නැහැ. උන් ඕන දෙයක් කරගත්තා. බඳින්න දන්නවා නම් ජීවිතය අදා ගන්න දන්නේ නැද්ද? අතහැරලා බැලී නම් හොඳ පවුලක් එතකොට. මේ අම්මා තාත්තා දකුණේ එදා කළේ ඒකයි. බැන්දානේ ඵලයන් යන්න. අතහැරියා. දැන් රවුම් ගාලා අවස් වෙලා එනකොට සුම මේ තිස්ස දැක්කා නෝනා ඉන්නවා අම්බලමේ.
ළඟට ගිහිල්ලා බැලුවා ඇයි සනීප නැද්ද? මෙතන මොකද කරන්නේ? මොකද කරන්නේ? දැන් මේකේ තමයි අපි දෙන්නට ඉන්න වෙන්නේ. ගෙදරින් පැන්නුවා. ඔබ නිකන් ඉන්න නිසා. ඒ වෙලාවේ බලන්න ඕනද භාර්යාව. ස්වාමියාට කියනවා. අලසකම ජීවිතේ වනසන. දැන් ආයේ ගෙදරට යන්න බෑ. දැන් මොකද කරන්නේ? තිස්ස කියනවා ඇත්තනේ බං. අපිට ළමයෙක් ඉඳලා ඒ ළමයා බැඳලා ඒ ළමයාගේ මිනිහා ඕම නම් අපිට කේන්ති යනවනේ. දැන් කරන්න දෙයක් නෑ අපි ජීවිතේ පටන් ගමු. බෑ කියලා දෙයක් ලෝකේ නෑ. අපි සංසාරේ දානි දීලා නෑ. දීලා තිබුණා නම් මේම විපතක් අපිට වෙන්නේ නෑ. අපි පටන් ගමු ජීවිතේ අලුතෙන් දාන ටිකක් දීලා. සුමලා කියනවා මොනවද දෙන්නද? අපිට නැති එකේ කන්න. දැන් ගෙදරින් මොනවද දුන්නේ? දුන්නේ මේ මුට්ටියයි ආල් ටිකක් දුන්නා. අපි ලුණු කැඳ ටිකක් දෙමු. ආම්දුරු ආසාවෙන් වලදයි. ඒ නිසා අර ලුණු බත් හදන්න අමාරුවක් නැහැ. ලුණුයි වතුරයි ඕන. ලුණු ටික දැම්මා වතුර ටික දැම්මා තැඹුවා උසන් ගියා පන්සලට. පොඩි ආන්දුරන්ගේ පටන් සියලු ආන්දු ගොල්ලන්ට කෝප්පේ පූජා කළා. පළවෙනි දවසේ ආන්දු ගොල්ලෝ ඉති උදේ පාන්දර හරි ආසයි ලුණු කැඳ වලදා. ඔක්කොම වල වැළඳුවා. තිස්සට හරි සතුටුයි වැළඳුවානේ. දානගාලා වැඳලා ඇවිල්ලා දැන් රස්සාවක් හොයන්න පිටත් වුණා. යනකොට විශාල කුඹුරක ගොයම් මෝරලා කපන්න ලෑස්ති කපන්න මිනිස්සු එනකම් බලාගෙන ඉන්නවා අයිතිකාරයා. මේ මිනිහා එතනට ගිහිල්ලා කිව්වා අයබෝන් මම මේ කුඹුර කපන්නද ගොයම්. අර මිනිහට ඉනා ගියා තාන්සේ නිකන්ම හිටපු එකනේ නිකන් කකා හිටපු එකට පුරවද කුඹුරු වැඩ කරන්නේ. අනේ අයබෝන් ඕම කියන්න එපා රූපේ බලලා කතා කරන්න එපා දෙන්නකෝ. එනා කපාපන් කියලා දුන්නක් ඇත්ත. දාවල වෙන්න කලින් කුඹුරම කපලා ඉවරයි. අර මිනිහට පුදුමයි. අවස් වෙනකොට පිදුරු ටිකක් වෙන් කළා වී ටිකක් වෙන් කළා. ඔන්න සිත ඇත්නම් පත කුඩාද. බෑ කියලා දෙයක් ලෝකේ නෑ. සිත ඇත්නම් පත කුඩාද කිව්වේ ඒකයි. දැන් අර මිනිස්සුන්ට සතුටුයි. අයි මෝ උත්සාහවන්තෙක් උදව් කරන්න ඕන. ඉස්සර රටේ මිනිස්සු එහෙමයි. තව කෙනෙකුගේ දක්ෂතාවය දැකලා මකබෑවියන් කියලා පොල් ගැව්වේ නැහැ. අබමතුරුල දැම්මේ නැහැ ඉස්සර සිංහලයෝ. දැකලා සතුටු වුණා. සාදු සාදු. තවත් තල්ලුවක් දෙන්න ඕන ඉස්සරහට යන්න. වට්ටන එක නෙමෙයි. ඒ නිසා වීමිටියකුත් දුන්නා සල්ලි පණන් ටිකක් වැඩියෙන් දුන්නා. දැන් හරි සතුටින් එනකොට දැක්ක එළදෙනෙක් ඉන්නවා විකුණන්න දාලා. අර අම්බෙච්ච පඩියෙන් එළදෙනක් ගත්තා. තව ටිකක් සල්ලි මදි මාස්පතා දෙන්නම් කියලා ගත්තා. ඔන්න දියුණුවේ මග. විනාශකොළ ලද්දන් විනාශෙත් අපි මොකද කරන්නේ? මාසෙට පඩිය තියෙන 50000යි ලක්ෂ 50ක ගෙයක් හදන්න ලෑස්ති. පුළුවන් කරන්න. බෑ ඒකයි ඔක්කොම ණය. අතේ තියෙන ගාන බලලා ඕන වැය කරන්න. මුලින් කරන්න ඕනේ ලැබිච්ච ගමන් ආයෝජන කරන්න ඕන. මෙයා කලේ එළදෙනෙක් ගත්තා. ආයෝජනය. දැන් වී තියෙනවා. දෙවනි දවසේ ලුණු කැඳ. තුන්වෙනි දවසේ ලුණු කැඳ. දවස් 5ක් 10ක් ලුණු කැඳ උස්සන් ගියාම හාමුදුරන්ට එපා වුණා. පොඩි නමලා එනකොටම කියන්න පටන් ගත්තා ලුණු කැඳ 30 එනවා කියලා. ළමත් දැම්ම ලුණු කැඳ 30. ඒ ලුණු කැඳ හැමදාම බොන්න බෑනේ. ආන්දරුව මේ මිනිහට පේන්නම විසික් කරනවා. කලබල වුණේ නැහැ. වැඳලම යනවා. ආන්දරුව විසික් කරනවා. බොන්නේ නැහැ එක්කෙනෙක්වත්. ඔක බොන්න බෑ. මිනිහා නතර කරන්නේ කැඳ දෙනවා. ආන්දරුව නෑවත් එකයි විසික් කළත් එකයි මට අදාළ නෑ දෙන එකයි මගේ වැඩි. අපේ ඉස්සර අපි දුන්නු දෙයක් විසික් කළොත් කොහොමද? ඒකනේ අපිට විපාක නැත්තේ. අපිට විපාක නැත්තේ ඒකයි. සැප නැත්තේ ඒකයි. ඊළඟට මේ මිනිහා කල්පනා කළා ඇත්තනේ හැමදාම ලුණු කැඳ බොන්න බෑ. එළදෙනගේ කිරි එරිලා. කිරිබත් දෙමු. ඔන්න කිරිබත් ගෙනියනවා. පළවෙනි දවසේ ආන්දුල ආසාවෙන් කිරිබත් වැළඳුවා. දෙවෙනි දවසෙත් වැළඳුවා. ඉතින් මාසයක් කිරිබත් ගන්න පුළුවන් උදේට. පීනස් හැදෙනවා.
දැක්කම එපා වෙනවා. පොඩි නමල ආයි නමක් දැම්ම කිරිබත් තිස්ස. අන්න කිරිබත් තිස්ස එනවා බං කියලා පොඩි නමල කියනවා. මේ මිනිහට පේන්නම කිරිබත් ටික බල්ලට දානවා ආගුරුක. ඒ කලබල නැහැ කිරිබත් ගෙනියනවා. මේම දානේ දෙනකොට බලන්න පිනේ ඇති අර එළදෙනගේ තනපුඩු වල උදේට කිරි ටික ගිතෙල් වාගේ මිදෙනවා. පිනේ විපාකය. මේ මිනිස්සයා සුදු රෙද්දක් දාලා ඒ ටික දොවලා ගන්නවා. ඒක තමයි ගිතෙල් ඔරිජිනල් මේක. ඒක දාලා බතක් ඇදුවා. ඒකට ඉතින් හරි රසයි සුවඳයි. දුන් තෙල් බත් කියන්නේ ආසයිනේ කවුරු කන්නේ. ඕක ගෙනියනකොට පොඩි නමල වුණ නමක් දැම්ම කල්යාණ තිස්ස. හොඳ බත් කියනවා. දැන් ඉතින් කල්යාණ තිස්ස. දැන් වැඩ කරලා අර ඉල දෙන්නගෙන් කුඹුරු කපලා මේ පොඩ දැන් සල්ලි යම්බ කරගත්තා. පුංචි ගේකුත් අදාගත්තා. දැන් කල්පනා කළා ආඳුරවන්ට දෙන්න ඕනේ බං අලබතල ටිකක් අම්බලා. අලබතල ಜಾති ওই කඳු වල තියෙනවා. ඔය මුල් කිරිකල වාගේ කඳු තියෙනවා. ඔය මේ පැත්තේනේ තියෙන්නේ. ඒ වාගේ කන්දකට ගියා යාළුවෝ දෙන්නෙක් එක්ක. ගිහිල්ලා අල සොයන්න වලවල් කපනකොට මෙන්න නිදන් හම්බුණා. ඒකනේ කියන්නේ දුන්නොත් දානේ ලැබෙයි නිදානේ. නිදාන ලැබෙන්න නම් කොහමද දානේ දෙන්න ඕන? සිත සතුටින්. ආම්දුරු කෑවත් එකයි නෑවත් එකයි විශික්කලත් එකයි වික්කත් එකයි බල්ලට දැම්මත් එකයි කොල්ලට දුන්නත් එකයි. ඒක මට අදාළ නෑ මම දුන්නා එච්චරයි මගේ රාජකාරිය. ඒක තමයි දානේ අත ඇරීම. ඊපෙද මං ආගෙන ටීවී එකේ ධර්ම සාකච්ඡාවකට ගෑනු කෙනෙක් ආනවා. අපි අටපිරිකර පූජා කරනවා ආන්දරු අටපිරිකර විකුණනවා. ඉතින් දීලා නෑනේ. දීලා නෑ. මෙතන දීම අතින් දුන්නට මෙතනින් දීලා නෑ. වැඩක් නෑ. දැන් සමහරු ලයිට් එකක් දුන්නාම ඇවිල්ලා ඒක හැමතිස්සෙම බලනවා පත්තු වෙනවද කියලා. අපි අරක දුන්නේ අරක ඇදුවේ අපි ඒවා දාන්න නෙමෙයි ඒවා අත්හැරලා නෙමෙයි. මේ මිනිස්සයාගේ ඇස් දෙක ඉදිරි පිටම ආඳුරු විසික් කළා. මේක බොන්න පුළුවන්. බැන්නේ නෑ වැඳලා ගියා සාදු සාදු. බල්ලාරි කනවනේ. සාදු සාදු. සතුටින් දුන්නා දානේ නිදාන ලැබුණා. දැන් නිදන් අරගෙන මිනිහා මොකද කළේ? ගෙවල් හදන්න ගියේ නෑ. ඇයි ළමයි නෑ. දැන් ලෝන් දාලා ගෙවල් හදනවා අඩුම තරමේ මකුණු දැල් ටිකවත් කඩා ගන්න බෑ ගෙදර එකාට. 150ක් ඉන්නේ 150ක් ඉන්න බෑ. පුංචියට ලස්සනට ඉන්න පුළුවන් නම් මිනිහාර සල්ලි නිදාන් හම්බුණා කියලා උඩින් ගියෙත් නෑ. අපිට එම හම්බුණා අපි උඩින් යන්න බලන්නේ අර එදා මිනිහම තමයි. දානි නම් දෙනවා හැමදාම දෙනවා. දැන් හොඳට ප්‍රණීතව දානි දෙනවා. දවසක් එනකොට දැක්ක ආඳුරු 59ක් වඩිනවා. පුදුම සතුටක්. සමනානංච දස්සනං. දුවගෙන ගිහලා වැඳලා. වැඳලා නායක ආඳුරන්ගෙන් ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේලා කොහේ ඉඳලාද මේ වඩින්නේ? පින්වත අපි එන්නේ අනුරාධපුරේ ඉඳලා. කොහෙද මේ වඩින්නේ? සිතුල් පවුවට වඩිනවා වස් සමාදන් වෙන්න. අනේ සාදු සාදු. දැන් වළඳන්න කිට්ටු වෙලාව. මෙන්න මෙතන පුංචි වැවකුත් තියෙනවා. මේ වැවේ වතුර නා ගන්නත් පුළුවන්. නාගෙන ওই ගස් යට ඔබ වහන්සේලා වැඩ ඉන්න සෙවනේ. මම 59ටම දාන ගේන. හොඳමයි කිව්වට පස්සේ ආන්දරගොල්ලෝ ගිහලා වැවේ වතුර නාලා භාවනානුයෝගීව වැඩ ඉන්නවා. මේ මිනිස්සයා ගෙදර ගිහිල්ලා කෑගව සුමනා ලොකු ලාභයක් අද 59ක් ඉන්නවා වළඳන්න. ඉක්මනින් උයාපන්. සුමනා කියනවා දැන් කොහමද අනේ 50කට උයන්නේ වෙලාව කීයද? ඔබ කලබල වෙන්න එපා බතක් තියාපන් කොලිපේ. 59කට බත තිබ්බා. ඊළඟට උන්ට කෑමක් තිබිලා තිනවා මේ පැත්තේ විනා කිරි දාලා බතක්. ওই පැරණි කෑම ඇඹුල් බත් වාගේ ටෙම්පරාදු කරලා විනා කිරි දාලා. සුවඳයි රසයි. ඒක වෙලා යන්නේ ටක් ගාලා අනලා ගත්ත බත ඊළඟ ආඳුරු වලට පූජා කළා. 59ම ආසාවෙන් දෙසරේ වැළඳුවා ඉල්ලලා. අයි පයින්නේ වැඩි අනුරාධපුරේ ආයි යන්නත් තිස්සමාරා මේ සිතුල් පවුවට. වළඳලා ඉවරනාට පස්සේ මේ තිස්ස වැඳලා ඇහුවා ස්වාමීනි
අනුරාධපුරයේ පැත්තේ ආන්දරගොල්ලෝ කොච්චර ඉන්නද? 50000ක් 60000ක් විතර ඉන්නවා. ඒනේ නම් රජරටනේ ආන්දරු වැඩියෙන් ඉන්නේ. ඔය උඩමාළුව කියනවා ජයශ්‍රී මා බෝධිය, එතන විශාල පිරිසක්. ඊළඟට රුවන්වැලි සෑය, තූපාරාමේ, අබේගිරිය, ජේතවනාරාමේ, මිරිසවැටිය, ලංකාරාමේ, ඉසුරුමුණිය, අර පැත්තේ මීන්තලේ, තව ටිකක් ඈතට ගියොත් දිඹුලාගල ආඳුරු ඉන්න ඕන තරම්. දැන් මිනිහට ආසී තුනා වස් කාලේ ගිහිල්ලා දානෙ දෙන්න අනුරාධපුරේ. ඒ නිසා ගෙදර ගින් සුමනට කියනවා දැන් මේ හිටිය ඇති. මේ ගේට් විකුණලා තියෙන සල්ලි පණන් ටික ඔක්කොම අරගෙන අපි කරත්තෙන් යන් අනුරාධපුරේට දන් දෙන්න. අදත් ඔය දකුණු පළාතෙන් ගොඩාක් අනුරාධපුරේ ගිහලා දාන දෙනවනේ. ඒ පුරුද්ද. හොඳයි කිව්වා. දැන් ඔන්න ඔක්කොම විකුණලා සල්ලි පණන් අරගෙන ගියා අනුරාධපුරේට. ගිහිල්ලා මුලින්ම කලේ පන්සලට ගියා. ඔය ගියක් එහෙම විකුණලා ගියාම මුලින්ම යන්න ඕනි පන්සලට අඳුන ගන්න ඕන. මහ විහාරයට ගිහිල්ලා නායක ආන්දරික කතා කළා කිව්වා ස්වාමීනි මේමයි කියලා තොරතුරු කිව්වා. Taman ගැන කියලා දෙන්න එපා. දැන් අපිට උනත් සමහරු ටෙලිෆෝන් කරන්නේ. මේ ඔයාට බැරිද අපේ බණට එන්න කියලා අහනවා ගෑනු. ඵලයන්කෝ බණට. ඔන්න ඔය වගේ බණ කිව්වටම අමුතු જાති මිනිස්සු ඉන්නේ. මම කවුද නම් මොකද කියලා දෙන්න ඕන. මගේ නම මේකයි. එතකොටනේ අපි දන්නේ මේ අසවලා නමින් ආලා තිබුණට අදයිනේ දැක්කේ රූපේ. කියන්න ඕන වාසගමත් එක්ක. කියලා ආඳුරුත් ආඳෙන්නේ කිව්වා දාන්නේ. පොඩි ගේ කෑල්ලක් කුලියට ගත්තා. උයන්න පටන් ගත්තා. පලාතම සුවඳයි මේ සුමන උයන දානේ. දානි උස්සන් ගිහලා පන්සල දුන්නාම රාජ් පොලිසියෙන් ඉන්නව හැමතැන මේ කාලෙත්. උනොත් බැලුවා මේ දකුණෙන් ගෑණියෙකුයි මිනිහෙකුයි යලා දානි දෙනවානේ. සංඝික දානවා කිසි අඩුවක් නැහැ කිරිපැණි එක්ක. රජුරවන්ට ගිහලා කිව්වා. රාජමාලිගාවේ වගේ දානි දෙනවානේ කියලා කිව්වම රජුරුත් බය වුණා මේ කවුද? එක්කන් එන්න කිව්වා. ඉතින් රජුරවන්ට යනකොට මොනවාරි තෑගි භෝග ගෙනියන්න එපා නිදන් තිබුණානේ. අර රත්තරන් අරෝමේ අරන් ගියා. ඕන රජෙකුට මොනවාරි දුන්නාට පස්සේ ඕන වැඩක් කරන්න පුළුවන් අපේ රටෙත් එහෙම. ඉතින් රජුරවන්ට තෑගි දුන්නාට පස්සේ රජුරු ඒක දැකලා වශී වුණා. දැන් නිකන් හරි තිස්ස ඉල්ලුව රුවන්වැලි සෑය ගලවගෙන යන ගලවගෙන ඵලයක්. ඇයි දුන්නානේ? ජයශ්‍රීමා බෝධිය වලත් ඔබ කපාගෙන ඵලයන් කමක් නැහැ. මට මේම දීපන් ඒ ඇති. තූපාරාමේ දෝනේ අරන් ඵලයක්. අදත් ඒකනේ වෙලා තෝ විකුණනවා කිය. අල්ලස් දෙනකොට පගාව දෙනකොට ඕන දෙයක් අරන් ඵලයක්. ඉස්සරත් එමය. මේවා අලුත් දේවල් නෙමෙයි. දැන් මේ ඉන්න රාජ්‍යරුවන්වත් යාළු කරගෙන දාන දෙන්න පටන් ගත්තා. ඒ අවුරුද්ද ඉවර වෙලා ඊළඟ අවුරුද්ද එනකොට ආසයිතුනා නාගදීපෙට යන්න. ඒ කාලේ නාගදීප යනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි දැනුත් එමනේ. ඉස්සර තිරුකුණාමලයට ගිහලා මුත්තූරු වලින් යන්න ඕනේ බෝට්ටුවේ. තිරුකුණාමලේ ඉඳලම බෝට්ටුවකින් යන්න ඕන. එහෙමයි ගමන තිබුණේ. රාජ්‍යරුවන්ගෙන් අවසර ලැබෙන්නත් ඕනේ යන්න. ඇයි වෙනම දූපතක්නේ නාගදීප. යන්න බෑ. ඒකෙත් රජ කෙනෙක් හිටියා පාලනය කරන්න. ඒ නිසා මේ රාජ්‍යරුවන්ට කියලා ලියුම් ලේඛන අදාගෙන කිව්වා ඊළඟ වසරට මං ආසයි නාගදීපෙට ගිහලා දානෙ දෙන්න. ඵලයන් කියලා දුන්නා ඔක්කොම. දැන් ගිහිල්ලා තිරුකුණාමලේ පැත්තෙන් යනකොට දැන් මූදේ කරත්තේ යන්න බෑ. කරත්තේ විකුණලා බෝට්ටුවක් ගත්තා. බෝට්ටුව අරගෙන තියෙනේ ඔක්කොම දාගෙන ගියා ඒගොඩ. කෙලින්ම ගියා පන්සලට. ආඳුරු එක්ක කතා කරලා කිව්වා මේ වස් කාලේ දානි දෙන්නයි අපි දෙන්න ආවේ. අපි දකුණු පළාතේ ඒ පැත්තේ මෙහෙම පින්කම් කළා. ඊට පස්සේ අනුරාධපුරේ රජුරුවත් අපි දන්නවා ඒ අටම ස්ථානෙට මිරිස වැටියට මේ ඔක්කොම අපි දානි දුන්නා. මේ වස් කාලේ අපිට ආසයි නාගදීපෙට දානි දෙන්න. ආර පන්සල කොනේ ඉඩම් කැල්ලක් තියෙනවා මඩුවක් ගාගනින්න කිව්වා. පුංචි පැල්පතක් අදාගතයි දෙන්න විතරනේ. අරමුණ මොකද දන් දීම. සැප විඳීම නෙමෙයි. ඇයි මේ බිල්ඩින් ඔක්කොම తాවකාලිකයි තියලා යන්න ඕන. උස්සන් යන්න බෑ. අරන් යන්න පුළුවන් පිරිසිදු සිතින් දුන්නු දානේ. ඒක ගෙනියන්න පුළුවන්. ඒ නිසා මොකද කළේ පැල් කොටයක් ගාගත්තා දැන් දානි දෙන්න.
මේම වස් කාලෙත් ඉවර වෙලා වුණ දැන් නාගදීපෙම පදිංචි වෙන්න ආසාව. නිකන් ඉන්න බෑ කම්මැලිනේ බෝට්ටු සේවයක් පටන් ගත්තා. මිනිසුන් එගොඩ මෙගොඩ ගෙනියන්න. ඉතින් මේ මිනිහා කොච්චර අවංකද කියනවා නම් ඉවසනවද කියනවා නම් ඔන්න ව්‍යාපාරي දියුණුව. බෝට්ටුවේ දැන් මිනිස්සු දාලා සල්ලි ගන්නවනේ අරගෙන යනවා. ටික දුරක් යනකොට එක අම්මා කෙනෙක් කියනවා අනේ පුතේ මගේ පසුම්බිය තියලා ආවනේ අතට. ආයි අරෝගෙන යනවා පසුම්බිය ගේන්න. ආයි යනකොට තව මිනිහෙක් කියනවා අනේ පුතේ මගේ තෙල් බේත් කුප්පිය තියලා ආවනේ. ආයි යනවා තෙල් බේත් ටික ගන්න. අපිට කොහොමද? අද ලංකාවේ සිංහලයාගේ ව්‍යාපාර නැති උනේ ඇයි? ගන්නවා නම් ගන්නේ නැත්තම් ඵලයක්. ව්‍යාපාර කියන්නේ ඒක නෙමෙයි. ඉවසන්න ඕන. එක සාරියක් ගන්න සාරි 50ක් බිමට දාන. කේන්ති ගියොත් බෑ ඉවසන්න ඕන. මෙන්න ඉවසීම තිබුණා. ඒ නිසා කාගෙත් ආදරය දිනාගත්තා. හොඳ මිනිහෙක් කොච්චර කරදර කළත් මිනිහා කලබල නැහැ. මිනිහානේ ආයන් කියලා ආරෝගෙන යනවා ආයන්. සෙරපුව තියලා ආයන්. බෑලා ඵලයන් කියන්නේ නැහැ. දැන් කී සැරයක් කිව්වද උඹලට එක සැරේ ඕක බැරිද? එහෙම කිව්වෙත් නැහැ. ඇයි මේ වයසක අයට අමතක වෙනවා? මගේ එනකොටයි මතක් වෙන්නේ. මේ ඔක්කොම ඉවසගෙන ඕම යනකොට දැන් මොකද උනේ? නාකි වුණා. දැන් මේ පින්වතුන් මට කියන්නේ කොහොමද නාකි වෙන්නේ? නාකි වෙන්නේ කොහොමද? කවුරු හරි දන්නවද නාකි වෙන්නේ නැටි? නොයකි වීම නෙමෙයි නාකි වෙන්නේ කොහොමද? නාකි වෙන්නේ බුදුහාමුදුරන්ට දෙයියෙක් කියනවා. අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝ ගුණ අනුපුබ්බං ජානති. කොහොමද අනොද නාකි වෙන්නේ? රෑ වෙනවා එලි වෙනවා එලි වෙනවා රෑ වෙනවා අපි නාකි වෙනවා. උපන්දා ඉඳලා උනේ ওই ටිකනේ. රෑ වුණා එලි වුණා එලි වුණා රෑ වුණා ආයි රෑ වුණා එලි වුණා එලි වුණා රෑ වුණා අපි නාකි වුණා. අනුපුබ්බං කියන්නේ ක්‍රමක්‍රමයෙන් අපි නාකි වුණා. මේ 30යි සුමනයි දෙන්නත් රෑ වුණා එලි වුණා එලි වුණා රෑ වුණා දැන් නාකි වුණා. දැන් සුමනට උයන්න බෑ. නැගිටිනකොට රෙද්ද බිම වැටෙනවා. ඉතින් කොහොමද බත් උයන්නේ? නමුත් දෙන්නට විතර චුට්ටක් මොනවාරි අදා ගන්නවා බත් ටික. හරි චාම් ජීවිතේ පන්සලට ගිහලා ඔක්කොම දෙනවා. උයන්න ඕන බඩු මුට්ටු ගිහලා දෙනවා. ආලපාල මිනිස්සුත් මේ අතෙන් ගුණවත්කම නිසා ව්‍යංජන එම ගෙනල්ලා දෙනවා. ඉස්සර එයිමයි. ඇඹරල්ලා මාළු එව්වම ගර්භණී අම්මලා ඉන්න ගෙවල් වලට එම යවනවා පීරිසි. අඹේ මෙව්වම ඒ ගර්භණී අම්මලා ආසයිනේ. අද දොරවල් වාගින්නේ කන්නේ. බෙදීම නෑ දැන්. දැන් තියෙන එකතු කිරීම වැඩි කිරීම. ඉස්සර මිනිස්සු අඩු කිරීම බෙදීම. ඒකයි මේ මිනිස්සුගේ චරිත තාම අපි ළඟ තියෙන්නේ. පොත්වල ලියවිලා තියෙන එකයි. මොකක් නිසාද? අඩු කළා බෙදුවා. වැඩි කළා එකතු කළා. ලියවෙන්නේ පොතේ. රූපං ජීරති මච්ඡානං නාමගොත්තං නජීරති. අන්න අඩු කරපු කෙනාගේ බෙදපු කෙනාගේ රූපේ දිරලා ගියත් නම පවතිනවා. එයාගේ නම පවතිනවා. දකුණෙන් කොළඹට ගිහිල්ලා හොඳට පින් කරපු අයගේ නම් තමයි කොළඹ පවතින්නේ. කොළඹට ගියේ ඔක්කොම දකුණෙන් රුපියල් 20ක් අරගෙන ගියා. රුපියල් 100යි නවලෝක රාලානේ. 100යි ගෙනියලා. දාස මුදලාලි රුපියල් 100ක් වගේ මුදලක් අරන් ගිහලා තියෙන දෙවුන්දරේ. දෙවුනුවරේ. තලල්ලේ. එමයි ආවේ. ඒ ඇත්තෝ ගෙනිච්චා පොඩි ගාණක් අම්බ කළා අම්බ කරපු එකෙන් බෙදුවා. ඉන්දියාවේ දඹදිවටත් ගිහලා බෙදුවා. ඒකයි දියුණු වෙලාස. දැන් මෙන්න නාකි වුණා දැන් බෑ. දවසක් සුමන මේ 30 ගියා පන්සල පැත්තට සුමන වාඩි වෙලා හිටියා ගේ මිදුලේ. ඉන්දියාවේ ඉඳලා දඹදිවේ ඉඳලා දන් දෙන්නේ කොයිද කියලා රාතන් වහන්සේලා බැලුවා. දන් දෙන්නේ ලංකාවේ ඉන්දියාවේ බුද්ධ ආගම නැති වීගෙන යනවා. ඒ නිසා එක රාතන් වහන්සේ නමක් පිම්පිනිස සුමනට ආශිර්වාද පිනිස ආකාශචාරීව ඇවිල්ලා බැස්ස බිමට. සුමන නැගිට්ටා බය වුණා මේ උඩින් ආඳුනමක් ආවා. කොච්චර ලස්සනද මේ දර්ශනේ උඩින් එන්න පුළුවන්.
ඒ වාගේ දර්ශනයක් දැක්කොත් ඇත්තට කාලන්ත දාලා වැටෙනවනේ. මේ නාකි අම්මා නැගිල්ල බැලුවා නේ. උඩින් ආව මගේ බුද්ධ පුත්‍රයා. දැන් වළඳන වෙලාව. ස්වාමීන් වහන්සේ අඹගායට වැඩ ඉන්න මං දානි ලෑස්ති කරන්නම් කියලා දැන් උයන්න වෙලා නැහැ. උයන්නත් බෑ. මතක් වුණා විනාකිරි දානේ. බත් ටිකක් උයලා තිබුණා. ටක් ගාලා විනාකිරි දාලා තෙම්පරාදු කළා. ඒක ගෙනල්ලා ආඳුරන්ට පූජා කළා. ඒ ආඳුර වැළඳුවා. ආයිත් වල ගිහිලා පුංචි නෑවිලි එකක් තිබුණා. ඒකට උණු වතුර ටිකක් ගෙනල්ලා පිළිගන්නවා. ආඳුරු රාතන් වහන්සේ වළඳලා පින් දීලා උන්වහන්සේ එතනින් ආයි උඩින්ම වැඩියා. සුමනා උඩ බලාගෙන හිටියා. ඒ වෙලාවේ ඔන්න තිස්ස එනවා. මොකද බා මේ උඩ බලාගෙන ඉන්න. අනේ දැන් ආඳුරලමක් ආවනේ උඩින් ආවා. ඕ මෙන්න මං දානි දුන්නා විනාකිරි දානි. වලදලා ගියානේ. අනේ සාදු සාදු ඔබ මට වඩා වාසනාවන්තයි. ඒ පින මමත් අනුමෝදන් වෙනවා කියලා ඔන්න දෙන්න ගෙදරට ගියා. දැන් ආයි රැ වෙනවා එලි වෙනවා රැ වෙනවා දැන් හොඳටම බැරි වුණා. ඇඳින් නැගිටින්න බෑ. දැන් එක්තැන් වෙලා. ඒ දෙන්නට හොඳට මතක තියෙනවා. සී කල්පනාව තියෙනවා. ඉතින් දෙන්න රැට කතා කරනවා සුමන මේ තිස්ස කියනවා. සුමනා ඔබට මතකද බං? මං ආවේ ගඟේනේ එළුවෙන් ආවේ බං. එළුවෙන් ආපු එක මං ගඟ දිගේ. උඹ තමයි මාව දැක්කේ. ඉතින් අපි දෙන්න බැන්දා. ගඟේ තිස්ස කිව්වා, නිකන් තිස්ස කිව්වා, ලුණුබත් තිස්ස කිව්වා, කිරිබත් තිස්ස කිව්වා, කල්යාණ තිස්ස කිව්වා. නමුත් අපි දෙන්නට වැරදුනේ නෑ බං. නිදනුත් හම්බුණා. එකම අඩුව ළමයි නැති ඒක අඩුවක් නෙමෙයි. ඒක අපේ වාසනාවක්. අපි ඉතින් දානෙම දුන්නා. උඹ මට පිච්චර ලක්ුණා. උඹ නිකන් හරි කොඹ වැලක් වුණොත් දන් දෙනකොට විරුද්ධ වුණොත් උඹ හැමතිස්සෙම පන්සලෙම ගිහලා හිටපන් කිව්වොත් එහෙම ගෑනුත් ඉන්නවා. මේ මිනිහට වෙන වැඩක් නැහැ පන්සල ගාන එහෙනම් ගිහලා තමයි පන්සලෙම ඉන්නවා. එහෙම නිකන් හරි උඹ කිව්වොත් මේ මොකක්වත් කරන්න හම්බෙන්නේ නැහැ. 50කට දාන දෙන්න නා දෙමු. බෑ කිව්වේ නැහැ. මම කියන හැම දෙයකම උඹ පිටිපස්සෙන් හිටියා සෙවණැල්ල වාගේ. අන්න ඒකයි පවුල. ස්වාමියායි භාර්යාවයි කියන්නේ හරියට දෙකින් පැලුවා වාගේ දෙපැත්ත වාගේ. වමයි දකුණ එකතු කළා වාගේ ඉන්න ඕන. භාගෙට භාගෙ. නැත්තම් බෑ. කැත්තට පොල්ල වාගේ හිටියොත්. දැන් මොකද්ද පවුල්? මන් දැක්කා 12යි හරියටම බණකට ගිහිල්ලා ගිහින් මේ වාගේ තිසමාරාම් පැත්තේ බණකට ඇවිල්ලා ගියේ. පාරේ අපේ පන්සල ඉස්සරහම කෙල්ලෙකුයි කොල්ලෙකුයි හෙල්මට් දෙකකින් ගා ගන්නවා මා පාරේ රෑ 12යි. අර කෙල්ල ගහනවා අරුට හෙල්මට් එකකින් කොමැද්ද පර පවුල. මා පාරේ. අසාර්ථකයි. අද මේ කොහෙන් කෙලවර වෙනවද දන්නේ මෙන්න පවුල්. සමසීලා සිල්වත්කම එකයි. සද්ධාව එකයි. සමචාගා දෙන්න ගියා දෙන්න එකටම දන්න ඕන. දැන් මෙහෙම දීලා තමයි මේ නාකි වෙලා ඉද නන්දති. දෙන්න සතුටුයි කඳුළු වෙන්නේ නැහැ. අද 80%ක්ම නාකි වෙලා දෙපැත්තට කඳුළුයි එන්නේ. ගින්දර පේන්නේ. උස්ම යවන්න බයයි. මේ දෙන්න ඉද නන්දති. අශෝකං විරජං කේමං ශෝක නැහැ. අශෝක කියන්නේ ඒකයි ශෝක නැහැ. 99%ක්ම ශෝකයි. මෙච්චර කළා මුන්වත් ඇදුවා මොනුරාට ගියා මොකද ආඳුනේ මේ ජීවිතේ කියලා කිව්වොත් අන්තිමට ව්‍යාපාරත් කළා ළමයිනුත් ඇදුවා ඉගෙනත් ගත්තා උනුත් පිටරට ගියා දැන් බලන්න අපිට වෙච්ච දේ මොකටද ආඳුනේ මේ ජීවිතේ මැරෙන්නෙත් නෑ කිව්වොත් එහෙම නේද දැන් කියන්නේ බලන්නකො ආඳුනේ මැරෙන්නෙත් නෑ කර්ම ජීවිතයක් මොකද නැත්තේ ශෝක ජීවිත අශෝක මේ දෙන්න අශෝක පැල්පතක ඉන්නේ ලනු මේ අඳන් දෙකක් උඩ දැන් මේම කතා කරලා ඉන්න ගම එකපාරට රෑ 30 කෑ ගැව්වා ඇතුළට එන්න එපා එළියට කිව්වා සුමන බය වෙලා නැගිට්ටා බොහොම අමාරුවෙන් නැගිටලා කියලා ඔළුවත් ගෑවා ඇයි බය වුණාද ඊනියක් දැක්කද නරක නෑ බම් මේ බලපන් කරත් එනවා ගේ ඇතුළට
සුමනා කියන පිස්සුද? කරත්ත කොහොමද ගේ ඇතුළට එන්නේ? අපේ කරත්තෙත් වික්කා මතක නැද්ද? නෑ බං මේ බලන් උඩ තියෙනවා. කරත්ත කොහොමද උඩින් එන්නේ? උඹට විශ්වාස නැත්නම් අර මල් මාලේ දාපන්. මල් මාලේ උස්සලා දානකොට උඩ නිකන් එල්ලෙනවා මල් මාලේ. එතකොට සුමනා දැනගත්ත උඩ මොකක් හරි කරත්තයක් තියෙනවා. මේ පෙනිලයි කියන්නේ. හැම එකක්ම හැම එක්කිනාටම පේන්නේ නැහැ. සියලු දෙනාගේ ඇස් වලට ඌව පේන්නේ නැහැ. පින තියෙන්න ඕන. දැන් සුමන තිස්ස කියනවා කරත්ත ඇවිල්ලා තියෙන එකන් යන්න. නමුත් මට උඹව දාලා යන්න බෑ. උඹ තනි වෙනවානේ. ඒතර සුමනක් කියනවා මටත් බෑ ඔබ නැතුව ඉන්න. ඔබ නැතුව ඉන්න බෑ. මමත් එනවා ඔබ එක්කම යන්න කියලා. මොකද කළේ? වයසයිනේ ගොඩක්. අත් දෙකේ නහය තද කරලා ඉර කරගත්තා. උස්ම ඉර කරගෙන ඒම ඇදගෙන වැටුණා තිස්සගේ ඇඟට. තිස්සගේ ඇඟට සුමන ඇදගෙන වැටෙනකොට තිස්සගේ තුස්ම ටික ගියා. දෙන්නම අර කරත්තෙන් තමයි දිව්‍ය ලෝකෙට ගිහිලා තියෙන්නේ. දැන් මේ කතාවේදී මේ දෙන්න කරත්තෙන් දිව්‍ය ලෝකෙට ගියාද නැද්ද කියන එක අපිට අදාළ නැහැ. ඒක නෙමෙයි ගන්න ඕන. හොඳ පවුලක් විශ්වාස පරමා ඥාති සඳුන් ගායේ වෙලිච්ච පිච්ච වැල වාගේ පවුලක් ඕන අද තරුණයන්ට. කාමේ නෙමෙයි ජීවිතේ. කාමාශාව නෙමෙයි ඒක දවස් 8කින් ඉවරයි. කසාද බැඳලා දවස් 8ක් යනකොට උන් දෙන්නගේ කාමාශාව ඉවරයි. එතකොට ඒක පරණයි. දවස් 8කට තමයි මේ ඔක්කොම මගුල් නටන්නේ. මැරෙනකන් තියෙන්න ඕන. මැරෙනකන් ආදරේ තියෙන්න ඕන. මාස 3කින් 4කින් 5කින් දික්කසාද වෙන එක නෙමෙයි. නෝනා මාත්‍යව සකන මාත්‍ය නෝනව සකන තිත්තයි. බඳලා අවුරුද්දකට කලින් පවුලක් බින්න වෙන්නේ ඒකයි. නිකන් වීදුරුකට ගලක් ගැවුවා වගේ. වීදුරුකට ගලක් ගැවුවට පස්සේ වැඩක් නැහැ. ඊට පස්සේ සැකයි. ඒකනේ පර පුරුෂ පරදාර කියලා ඔය තියෙන්නේ දැන්. අනියන් සම්බන්ධතාව කියලා දැන් ඔළුව උස්සන්නේ ඒකයි. මේ දකුණේ සිදුවෙච්ච කතාවක්. හොඳ පවුලක්. ඊළඟට දීම දෙනවා කියන එක සිතින් දෙන්න ඕන. දීලා ඇඟිලා බලාගෙන ඉන්නත් එපා. ආඳුරු කනවද වික්කද තුන්නනම් තුන්න අතෑරියා. දකුණු අතෙන් දෙන එක වම් අතවත් දැනගන්න ඕද නැහැ. නංගාන්න නෙමෙයි දෙන්නේ. නම කියව ගන්න ඕනම නැහැ. මෙතන කියවන්න ඕනේ නැහැ. අර එන්නේ කරත්ත අරන් යන්නේ. මෙතන කියවන්න දෙයක් නැහැ. ලැබෙන තැනදී ඒව ලැබෙනවා. මොනවද ලැබෙන්නේ? ආයු වර්ණ සැප බල පඤ්ඤා. ඔය පා ලැබුණොත් දිනු. දැන් කැනඩාවේ ළමයෙක් උපන්නා ගිය මාසේ. ධනවත් ගෙදර කැනඩාවේනේ. ඒ ළමයාගේ මේ නිකට නෑ. මෙන්න මේක ඇල්ල නෑ. මේක මෙහෙට ඇවිල්ලා. එක්ක ඌරු පැටියෙක් නැත්තම් බලු පැටියෙක්. ධනවත් ගෙදර කුපන්. කවුද මේ අපරාධ කළේ? දෙයියෝ කළාද? ඔන්න කරපු දේවල විපාක පස්සෙන් එනවා කියන්නේ ඒකයි. ඔය කටවල් කැඩෙන්නේම ගානේ සත්තුන්ගේ අක්ක පටස්සෙම දාන්නේ. ඔය උදන් නෑනේ අලියා මේ අක්ක පටස්ස අරන් බෝම්බනේ කාලා මේක පිපුරුණු කොහමද කට ඇතුලේ. මොන අපරාධයක්ද? ඌරන්ට වල් ඌරන්ට එම දා පුංචි පුංචි බෝම්බ වාගේ තියෙන ගුලි జాතියක්. ඒව ඌ දන්නේ ඌ කනවා. ඒක විකුණකොටම පිපිරෙනවා. ඔන්න සත්තුන්ගේ කටවල් බඳින්නේ. සත්තුන්ගේ කටවල් බඳිනවා. නාය විදින්නේ. ඔය නායෙම පිළිකායින්නේ. මේවා තමයි බුදුහාමුදුරුවෝ පෙන්වුවේ පවේ විපාක දුකයි, පිනේ විපාක සැපයි. ඒ නිසා මේ තිස්සමාරාම කතරගම මාතරට මේ අයිති මේ පළාත්වල තමයි ගොඩාක් මානවුනේ, ගොඩාක් පින්කලේ, ගොඩාක් දිව්‍ය ලෝකෙට ගියේ. ඒ වාගේ මේ තිස්සමාරාම පැත්තට තිස්ස පුංචි කාලේ කලබලයි හරි සෙල්ලම් කළා. කලබල තිස්ස කළා. මහාන වෙලත් හිටියා. සිවුරුත් ඇරියා. කසාදත් බැන්දා. කොතනකවත් අසාර්ථක නැහැ. වීරිය කළා. බෑ කියලා දෙයක් ලෝකේ නෑ පුළුවන්. තරුණ කාලේ බෑ කිව්වොත් බෑම තමයි. පුළුවන් මට. කරලා බලන්නත් ඕන. කරලා බලන්න ඕන. ඒ නිසා තමයි දීලා බැලුවා ලුණු කැඳ දුන්නා බිව්වා විසික් කළා. කිරිබත් කෑවා විසික් කළා.
කලබල වුණේ නැහැ. දුන්නා. දුන්නු නිසා නිදාන් ලැබුණා. ලැබිච්ච නිදානේ තැම්පත් කරගත්තා නෙමෙයි. ඒකත් දානෙටම යෙදෙව්වේ. ඒකත් දානෙට යෙදෙව. ඒකනේ කවුරුත් නැහැ. දැන් ඉඳලත් වෙන කවුරුහරි හිටියත් අපායට වැඩිපුර යන්නේ. මේ දෙන්න මොකෙක්වත් නැහැ. දෙන්නම ගියා දිව්‍ය ලෝකෙට. සග්ග සම්පatti මේ වෙච්ච. ස්වර්ග සම්පත් විඳලා තමයි අවසානයේදී ඒ දෙන්නත් පතන බෝධියකින් අමාමා නිවන් දකි. ඒ නිසා පුඤ්ඤංචේ පුරිෂෝ කෛරා. කෛරා කියන්නේ පඬිතයා, බුද්ධිමතා. උපාධිකාරයා නෙමෙයි. හොඳ බුද්ධියක් තියෙන කෙනා. එයා කරන්නේ මොකද්ද? පුනක් නැවත නැවත පින් කරනවා. එකක් කරලා නතර වෙන්නේ නැහැ. එකක් කරලා නතර වෙන එක මෝඩකම. මොකද පින් ඉවර වෙනවා. නිතර පින් කරනකොට තමයි පින් වැඩෙන්නේ. පින් වැඩෙනකොට සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ. සැපයි කියන්නේ පිනට නමක්, පිනයි කියන්නේ සැපට නමක්. ඔබ අද මොකක් හරි සැපක් විඳිනවා මනුස්ස ලෝකේ. මේ පලාතේ ඉපදිලා බලන්න බෞද්ධ නාලිකාවේ බණක් කියන්න තරම් වාසනාවන්ත වුණා. හැම කෙනාටම පුළුවන්. සමහරුන්ට සිත තියෙනවා ධනෙ නැහැ, සමහරුන්ට ධනෙ තියෙනවා සිත නැහැ. ඔබට ওই දෙකම ලැබුණේ පුබ්බේච කත පුඤ්ඤතා. පෙර පින් කරලා තියෙන අටමා කුසල්. දැනුත් ඒ වාගේ බල සම්පන්න පින් කරනකොට තව දියුණු වෙනවා, පාරමී පිරෙනවා, ඉක්මන් භවයකදී අමාමා නිවන් දකින්න ලැබෙනවා. කෑගල්ලේ සිරි චන්ද්‍රසිරි ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි අනුග්‍රහය දාස්වත්තේ පාලගම කොග්ගල්ල ලිපිනේ පදිංචි ව්‍යාපාරික අජන්ත තෙන්නකෝන් රෝවලේ සේවය කරන කාන්ති තෙන්නකෝන් ගුරු සෝමලතා තෙන්නකෝන් විශ්‍රාමික ගුරු නන්දසීලී තෙන්නකෝන් යන දූදරු පිරිස පවුලේ ඔක්කොම එකතු වෙලා මේ තෙන්නකෝන් පවුල කිව්වම ඇති 아무තු දෙයක් ඕනේ නැහැ. තෙන්නකෝන් පවුල කිව්වම බොහොම ලොකු පවුලක්. ඉතින් මේකේ පේනවලු ගුරුවරු ඉන්නවා, රෝවලේ සේවය කරනවා, ව්‍යාපාර කරනවා, හැම අංශයක්ම තියෙනවා. ආම්දුරුත් ඉන්නවා. උදේනිස් තෙන්නකෝන් උපාසක මහත්මයා අභාවයටපත් වී වසර 4ක් සපිරෙනවා. සිරිසේන තෙන්නකෝන් උපාසක මහත්මයාත් අභාවයටපත් වෙලා වසර 3ක් සම්පූර්ණ වෙනවා. MD නිමල් චන්ද්‍රසිරි ගුරු මහත්මයා අභාවයටපත් වී වසර 2ක් සම්පූර්ණයි. ඒ 3 දෙනා විතරක් නෙමෙයි ලක්ෂ ගණන්. සමහර විට මේ කතාවේ කියපු නිකාන්තිස්සත් අපේ නායක වෙන්න ඇති. ඒ පරම්පරාවේ කෙනෙක් වෙන්නත් ඇති. අපි දන්නේ ඒ සුමනාරිය අපිට න්‍යාතිකමක් තියෙන්න ඇති. කවුරු හරි මේ පින් ගන්නවා නම් ඒ කුල පරම්පරාවල නැසී ගිය තෙන්නකෝන් පරපුරේම සත්මුතු පරපුර දක්වාම මිය ගිය සෑම දෙනාට මේ gedara ඉන්න අපේ මානව තිලක මැතිතුමාගේ නමින් මිය ගිය යමට අර රූපේ වැඩ ඉන්න අපේ දරණගම කුසල ධම්ම නායකාඳුරු ප්‍රදාන මේ පොළවේ ජීවත් වෙලා මිය ගිය සැමටත් රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ටත් උතුම් නිවන් සුව ලැබේවා කියලා සාදු කියනවා. සුජීවත්ව සිටින දිස්නේරිස් පියාණන්සා රන්නාමි මෑණියන් ඇතුළු පවුලේ සියලුම ඥාතීන්ට දූ දරුවන්ට නිදුක් නිරෝගී සෝය රැකවරණය ලැබේවා. කෑගල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන කෑගල්ලේ සිරි චන්ද්‍රසිරි ස්වාමීන් වහන්සේගේ මෑණියන් වන කරුණාවතී මාතාවට සෙත් පතනවා. ඉතින් ශාසනයට දරුවෙක් පූජා කරපු අම්මා කෙනෙක්. ඉතින් අම්මා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා පතනවා. රෝගීව පසුවන කරඹාගල කරඬුලෙනේ සුමන වංශ ස්වාමීන් වහන්සේට සෙත් පතනවා. මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින කවීෂ තෙන්නකෝන් පුතාට මේ විභාග කටයුතු විශිෂ්ට ජයග්‍රහණය ලබන්න තුනුරුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාදයේ ධෛර්ය ශක්තිය ලැබේවා කියලා පතනවා. සමීර ලක්මාල් සහ ප්‍රභා ජයසිංහ දරු දෙපළට දිනුෂා, උපේක්ෂා, මනිල්කා, ආදිත්‍යා, අචින්ත, මෙත්මල්, ඉන්දික, චරිත් යන දරු පිරිසටත් අසිලි මුනි මිනිබිරියටත් සෙත් පතන්න ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. දේශකයාණන් වහන්සේට සෙත් පතනවා. අතිපූජ්‍ය දරණගම ස්වාමින් වහන්සේ ප්‍රදාන අපවත් වේ වදාළ සියලුම ස්වාමින් වහන්සේලාට නිවන් සුව පතනවා. මේ භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ලැබේවා කියලා පතනවා.
කතරගම දෙවියන් වහන්සේ ප්‍රධාන දේව මණ්ඩලයේ පින් අනුමෝදන් වේවා. අපේ මානව තිලක මැතිතුමාට මැතිණියට දරු තුන් දෙනාට දායකත්වයේ දරුව ඔබට මේ පූජනීය ආඳුරන් වහන්සේ ප්‍රධාන බෞද්ධ නාලිකාවේ කාර්ය මණ්ඩලයට සියලුම දෙනාට ලක්වැසියන්ට මේ රටේ දැන් අවුල් වැඩි මේ තියෙන කරදර ප්‍රශ්න සියල්ල දුරු වේවා. සම්‍යක් දෘෂ්ටික දෙවියෝ මේ රට දිහා බලත්වා රට රකීවා, ජාතිය රකීවා, මේ පොළව රකීවා, වනාන්තර රකීවා. මේ කැලේ රකින්න ඕනේ ගස්වල දෙවියෝ ඉන්නවා. මේ වනේ රකීවා, දෙවියොත් නිවන් දකීවා කියලා පින් දෙමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අනන්ත බුදු ගුණ බලයෙන්, ධම් ගුණ බලයෙන්, සංඝ ගුණ බලයෙන්, කතරගම දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔබ තෙන්නකෝන් පවුලේ සැමට, උසස් පෙළ විභාගෙ ලියන පුතාට, අනිත් දරුවන්ට, සියලුම දෙනාට නිරෝගී සුව දිගාසිරි ලැබේවා. සියලු බලාපොරොත්තු සඵල වේවා, සාර්ථක වේවා, ඉෂ්ට සිද්ධ වේවා කියලා සාදු කියන්න. සැමට තෙරුවන් සරණයි.